පටිච්ච සමුප්පාද චක්‍රේ කියනවානේ චිත්ත වීතියකම පටිච්චසමුප්පාද චක්‍ර හතරක් යනවා කියන්නේ. ඔව්. මේ පටිච්ච සමුප්පාද චක්‍ර හතර යන එක චිත්ත වීති ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ කොහොමද? නෑ මෙහෙමයි කියන්නේ. චිත්ත වීතිය ගමන් කරනකොට ඒ චිත්ත වීතිය තුළ මුල මේ පළවෙනි කොටස යන්නේ මේ අර මේ විභාග හිත. ජාතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ආදී වශයෙන් ගිහිල්ලා පංචද්වාර ආවර්ජන ඉතින් ඒතකොට චක්කු විඥාන ආදී වුණ හරි කොහොම හරි විඥානයක් ගිහිල්ලා සම්පරිච්ඡන සම්තිරණ ඔය ආදී වශයෙන් යනවනේ. ඊළඟ වොත්තපන කරලා හිටන් ජවන වලට යනවනේ. ඒ ජවන වලට ගියාම පළවෙනි ජවනේ අරමුණු වැද්ද ගන්න විතරයි. දෙවෙනි ජවනේ කියන්නේ අර මේ කියන්නේ අර චිත්තක්ෂණ 17ක් අවුස තියෙන මනෝද්වාර. ඒ මනෝද්වාර දෙවෙනි ජවනේදී අරමුණු හිතට ගත්තා. දැන් ඇහෙන් අරමුණු වැද්ද ගත්තා. ඒක හිතේ පිහිටව හනිටුහන් වුණා පළවෙනි එකේ. දෙවෙනි එකේ අපිට පොඩි හැඟීම් ටිකක් මතුණා විතරයි. පැහැදිලි දර්ශනයක් නැහැ. ඒ තුන්වෙනි චිත්ත වීතියේ තමයි පැහැදිලි දර්ශනයක් එන්නේ. දැන් මේ හැම වෙලෙම චිත්ත වීතිය තුන්වෙනි මනෝද්වාර චිත්ත වීතියේදී. ඒ පැහැදිලි දර්ශනයක් හැම කෙනෙකුටම ඇති වෙන්නේ මේ විදිහට. දැන් මේ පැහැදිලි දර්ශනය ඒතකම හැම එකම ඔය පටිච්චසමුප්පාද චක්‍රය යනවා. හැම එකක් ගන්න. ඒ ගියාට අන්තිමට මේ පැහැදිලි වෙන්නේ අර තුන්වෙනි එකේදී. ඒ දර්ශනේ. මේ තුන්වෙනි එකේක තුන්වෙනි එකකින් බෑ. එයා තුන්වෙනිය කෝටි ගණනක් හේතු වෙන්න ඕනේ. ඒ පටිච්චසමුප්පාද අප්‍රමාණයක් යනවා. ඔය කියන ක්‍රියාවලිය කරලා අපිට අවශ්‍ය එක දැනගන්නකොට. ඒකයි වෙන්නේ. නමුත් අර සිද්ධාන්තයක් තියෙන එක පෙන්නලා තියෙනවා මේ පටිච්චසමුප්පාද චක්‍ර මේක චිත්ත වීතියක තියෙනවා කියලා. ඒකයි විග්‍රහ වෙන්නේ. ඉතින් හැම එකක් ගන්නෙම අපිට දැනෙන මට්ටම නොදැනුණත් මේ මට්ටමට දැනෙන්න හැම මට්ටම පටිච්චසමුප්පන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර දැන් ඔබයා කියන්නේ යස්මින් සමයේ සෝමනස්ස සහගතං දිට්ඨි සම්පයුක්ත චිත්තං උප්පන්නං හෝති. මේක හිතක් ගැන කියන්නේ. මේ ලෝභ හිත හට ගැනීමේ අවස්ථාවක්. සෝමනස්සාර දිට්ඨි සම්පයුක්ත. ඔව් හිත හට ගැනීම උපන්නං හෝති. රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා රූපාරම්මණක් හෝ සද්ධාරම්මණක් හෝ ගන්ධාරම්මණ රසාරම්මණ පොට්ටබ්බාර ධම්මාරම්මණ කියලා කියන්නේ ওই ටික. යං යං වා පනාරම්භ. ඒ කෝක හරි මේ අරබ. ඒක සාස්මින් සමේ. ඒ සමේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වේ. දැන් ඔය කියන්නේ ජවන සිත් වලට යන කොටයි. මොකද සෝමනස්ස සහගත දිට්ඨි සම්පවිත හිතක් හටගනි ජවනවලදී. විපාක සිත් නෙමෙයි ඔය කියන්නේ. විපාක සිත් කියන එක ඇති වෙනවනේ. මේ ක්‍රියාවලියෙන් හටගන්න කියන්නේ ජවන. අන්න ඒකයි. ඒ ජවනයේදී ගිය තැන් පටන් තමයි මේ ඔය කියන පරිච්ඡේදෝපාද චිත්ත විග්‍රහය පෙන්නලා තියෙන්නේ. අර විපාක හිත වෙනයි. ඒ විපාක හිතන තරම කියනවා. ඊ යනකොට ඒ ගිහින් සංහා උපාදාන හැදෙන්නේ නැහැ. විපාක හිතේ කාරණේ ඉෂ්ට වෙනවා විතරයි. ඒවල තමයි ප්‍රහාද ඒ කියන්නේ ඒක තියෙන්නේ මට මතක නැහැ චක්‍ර ටික එතන තියෙන්නේ දැන් විපාකයේ මුල් කරගෙන උපචිත්තය පහළ වෙනවා කියලා. උපචිත්තය කියලා කියන්නේ විපාකයට අනුකූල චිත්තයක්. ඒ පහළ වෙනට ඒතකොට එකකින් අවිද්‍යාපත්‍ය සංඛාර හට ගන්නවා කියන විග්‍රහයක් කරනවා. එතන ඒ උපචිත්තය හටගත්තට පස්සේ තමයි ජවන හටගන්නේ. අන්න ඒකයි. ඒ ජවන හට ගැනීම වෙන්නේ අවිද්‍යාපත්‍ය. ඒ ජවන හට ගැනීමට ඒ විපාක හිතවල ක්‍රමේ වෙනයි. එහෙමයි. ඒකද වෙනව පරිච්ඡේදෝපාද චක්‍රය. ජවන වලට වෙනව පරිච්ඡේදෝපාද චක්‍රය. ජවන එකින් එකට පරිච්ඡේදෝපාද චක්‍රය යනවා. ජවනයක් ඇතුලේ පරිසම්පාද චක්‍රයක්. චක්‍රයක් යනවා. චක්‍ර හතරක් යනවා. හතර ආකාරයකින්. ආයි ජවනයක් ඇතුලේ. ඔව්. ජවන හතක් ඇතුලේ වෙනවා. ජවන හතක් යනකොට එකකට යනවා 16 ආකාරයක්. පරිච්ඡේදෝපාද. එක ජවනයක් ඇතුලේ 16. ඔව් එක ජවනය ආරම් උපාද වෙලා ටික වෙලා බංග වෙන අවස්ථාව තියෙනවනේ. එක ජවනය. උපාදන 4යි, තිතිරට 4යි, බංගවට 4යි ඒ වගේ. නෑ. උපාද රීති බංග කියන්නේ මේ උපාද වෙනකොට අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා උපදිනවා. ඒ ජාතිපත්‍ය ජරා මරණ කියලා මැදක් යනකොට ඉවරයි. තිති අවස්ථාවේ. ඊට පස්සේ ওই ක්‍රමයට ගිහලා බංග අවස්ථාවට එනකොට ওই චක්‍ර හතරක් යනවා. චක්‍ර හතර ආකාරයකින්. හේතු පරිච්ඡේදෝපාදේ, ප්‍රත්‍ය පරිච්ඡේදෝපාදේ, අඤ්ඤමඤ්ඤ පරිච්ඡේදෝපාදේ, සම්පවිත පරිච්ඡේදෝපාදේ කියලා. ඒ හේතු ප්‍රත්‍ය අඤ්ඤමඤ්ඤ සම්පවිත කියලා. පරිච්ඡේදෝපාද හතරක් ක්‍රියාත්මක වෙනවා. හතර ආකාරයක්. ඒ මොහොත තුල. එතකොට මේ හතර ආකාරය ක්‍රියාත්මක වෙන්නේ මේ බාල අවස්ථාව, මධ්‍යම අවස්ථාව, තරුණ අවස්ථාව, වැඩිහිටි අවස්ථාව. ඒක අවස්ථා හතරක් ක්‍රියාත්මක වෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන දැන් ඔය පටන් ගන්න එක. ඒ තමයි ප්‍රත්‍ය පරිච්ඡේදෝපාදී.
පත්‍ය වෙන එක. විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන ඔය ආදි වශයෙන් යන ක්‍රමයක් තියෙනවා. එහෙම ගිහිල්ලා දැන් ඕක පටන් ගන්නකොට tie පටිච්චසමුප්පාද පටන් ගන්නෙ. ඉස්සෙල්ලාම ලාභාල පටිච්චසමුප්පාදේ ආරම්භය. ශක්තිය අඩු. ඔව් ඒක බොහොම අඩුයි. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම පත්‍ය චට්ඨායතන එහෙමයි කියන්නේ. චට්ඨායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. හරියට කොට ඉවරයි. ඊට පස්සේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම නාම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. දෙවෙනි එකත් ඉවරයි. අයිති අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය චට්ඨායතන. සලආයතන තමයි හැදුන්නේ. චට්ඨායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. ඒතර තුන්වෙනි එක කියන්නේ. අර හතරවෙනි කියන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස කියලා නන්නේ දෙන්නේ. නාම වලින් කියන දෙකක්. අන්නේ නාම වලින් දෙකක් යනවා. නාම රූප වලින් දෙකක්. නාම රූප වලින් එකක් යනවා චට්ඨායතන. චට්ඨායතන ඒක සලආයතන. ඔව් සලආයතන ඉන්නේ අන්තිමට. මේ පින්නන්නේ ටික ටික ගොඩ නැගෙන එක. අන්න ඒකයි කියන්නේ. ඒක ඇතුළේ මේ ගොඩ නැගීම. ඇතුලේ ගොඩ නැගීමක් කියනවා. එහෙම හතරක් ගොඩ නැගිනවා. ඉතින් අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා හේතුක සංඛාර පත්‍ය විඥාන සංඛාර හේතුක විඥාන පත්‍ය නාම නාම විඥාන හේතුක ඔබ යනවා එක. නාම පත්‍ය චට්ඨායතන නාම හේතුක චට්ඨායතන පත්‍ය පස්සෝ චට්ඨායතන හේතුක හේතුකෝ පස්ස පත්‍ය වේදනා පස්ස හේතුක වේදනා පත්‍ය තණ්හා වේදනා හේතුක තණ්හා පත්‍ය උපාදාන තණ්හා හේතුක උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. ඒ කියන්නේ ඒක හේතු පටිච්චසමුප්පාදයි. අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදය කියනවා. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය අවිද්‍යා. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාර. දෙපැත්ත. ඔය දෙපැත්තට යන එක. ඒතොර විඥාන පත්‍ය නාම නාම පත්‍ය විඥාන. ඉතින් ඔහොමත් යන එකක් තියෙනවා. ඒ දෙපැත්තට යන එක. නාම පත්‍ය චට්ඨායතන චට්ඨායතන පත්‍ය විනාම. චට්ඨායතන පත්‍ය පස්ස පස්ස පත්‍ය චට්ඨායතන. දැන් ඔහොම ඒක දිගට යන එකක් තියෙනවා. ඒ දිගටම ගිහිලා භවපත්‍ය ජාති ජල එකත් කෙලවර වෙනවා. ඒතර ඒක කියන්නේ අඤ්ඤමඤ්ඤ පටිච්චසමුප්පාදයි. සම්පවිත පටිච්චසමුප්පාදයි කියලා කියන ඔය එක. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා සම්පවිත සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පවිත විඥාන පත්‍ය නාම විඥාන සම්පවිත නාම පත්‍ය චට්ඨායතන නාම සම්පවිත චට්ඨායතන පත්‍ය පස්සෝ චට්ඨායතන සම්පවිතෝ පස්ස පත්‍ය වේදනා පස්ස සම්පවිත ඔබ සම්පවිත පටිච්චසමුප්පාදයි ඔකත් යනවා. ඔය හතර ආකාරයක පරිත්‍යාගෝපාදයේ අවස්ථා හතරෙන් හතරක් යනවා. ඒක ඔක්කොම 16 ආකාරය. අවස්ථා හතරක්. ඒ උපාදෙදී භංග වෙනවා. ඉතින් ඔය ඕවා ඉතින් එකින් එකට ඔය විදිහ ඔය හැම එකක්ම යන්නේ ඔහොමයි. ඊවේ ගොඩ තමයි මේ අපි කරගෙන යන්නේ. ඔය විශාල ගොඩක්. ඒක තමයි කියන්නේ මහා සාගරය වාය කියලා. පරිත්‍යාගෝපාද කියන්නේ එකක් නෙවෙයි. ඒ ඔය වගේ මෙහෙම වතාවක් දෙකක් යනවා. දැන් ඔය යන්නේ ඔය චිත්තක්ෂණ පරිත්‍යාගෝපාදනේ. ඔක අවිද්‍යා පත්‍ය සංඛාරෝ කියලා පටන් ගන්න. ඒක අතනින්. සංඛාරෝ ඒක වචන. සංඛාරෝ ඒක වචන. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා තමයි අපි පොදු පාවිච්චි කරන කෙනෙක් කියන්නේ. පොදු ඒ කියන්නේ ගොඩේ එක. ඔව් ඒ කියන්නේ ගොඩ වල එකක් තියෙනවනේ. ඒ සූත්‍ර පිටකේ තියෙන්නේ. පොදු එක අපි. ඔව් සූත්‍ර පිටකේ තියෙන්නේ ගොඩක් බලන එක. ස්කන්ධ වශයෙන්. ඒකට අවිද්‍යා පත්‍ය සංඛාරා සමූහයක් අරගෙන පෙන්නන්නේ. ඒ සංඛාර පත්‍ය විඥාන ඒ ආදි වශයෙන් ඒ කියන්නේ ඒ ක්‍රමයේද. ඒකයි යනකයි වෙනයි. චිත්තක්ෂණේ පටිච්චසමුප්පාදයේ අතිසූක්ෂම මානසිකත්වයේ පෙන්වන්නයි තියෙන්නේ. ඒක අපිට බලන්න සර්වඥ ගෝචර න්‍යාය ධර්මයක් තියෙන බව දැනගන්න ඒක තියෙන්නේ. දැන් තරංග ගැන ඉගෙන ගන්නකොට ඔව්. මේ තරංග තව මේ යන තරංගයක් තව තරංගයකට එකතු කරන්න. ඔව්. මේ තරංග දෙකක් එකතු වුණාම ඊට වැඩි ලොකු තරංගයක් හැදෙනවා. ඔව්. දැන් ඔය උතන මේ වගේ විශ්ලේෂණය කරන්නේ මේ මූල අවස්ථාවේ මේවා ක්‍රියාත්මක භාවයේද ඔය. ඔව් දැන් ඔය ක්‍රියා ඒ විදිහට කියන්නේ නැති වුණා. ඔව්. අර ඒව දැන් උතන ප්‍රත්‍ය හතර ආශේවන ලබන්නේ ඒකනේ. ඔය එකින් එක ආශේවන ප්‍රත්‍ය ලබනවා. එහෙම. එකින් එක හේතු ලබනවා. ශක්තිය. එහෙම. ලබ අනික බලවත් වේ. ඒ අර ශක්තිය එකතු වෙවි බලවත් එකතු වෙවි යන හැටි. අන්න ඒකමයි. ශක්තිය එකතු වෙනවා. එකින් එකට. මූල අවස්ථාවෙන් පටන් අන්න ඒකයි. තව එකතු වෙලා තව විදිහකින් තව එකක් එනවා එහෙම මේ වෙනවා. මහත් එක දෙන්නේ එහෙමයි. ඉතින් ඔය මේ ඒ පරිත්‍යාගෝපාද චක්‍රය දැන් මෙහෙමත් යනවා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අපි අවිද්‍යා. දැන් ඔය විදිහට යනවනේ.
ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය ආයතනය. සංඛාරපත්‍ය අවිද්‍යාව අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං ආදී වශයෙන්. සංඛාර ඔව් සංඛාර මුල් කරේ අතර එකක් යනවා. ඒ සංඛාරපත්‍ය විඥාන. විඥානපත්‍ය අපි සංඛාරා සංඛාරපත්‍ය මේවයි. සංඛාරපත්‍ය අවිද්‍යාව එකක් යනවා. ඊට පස්සේ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය අවිද්‍යාව කියලා පටන් ගන්න තව එකක් තියෙනවා. විඥානපත්‍ය අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන කියලා විඥාන මුල් කරගෙන පරිච්ඡේදෝපාද යනවා. විඥානපත්‍ය නාම රූපං කියලා. නාම රූපයන් මුල් කරගෙනත් යනවා. ඒ කියන්නේ හැම එකකටම චන්ද රාගය සම්බන්ධයි. අවිද්‍යාවත් චන්ද රාගය සහගතමනේ. ඒතකොට ඒක එහෙමයි. සංඛාරා චන්ද රාගය සහගතයි. ඉතින් සංඛාරයක් කොයි ඉරිය හරි මතුනොත් අපේ මනසට සංඛාරයක් මුල් කරගෙන අවිද්‍යාව පරිච්ඡේද හද ගන්න පුළුවන්. පරිච්ඡේදෝපාද කරනවා. ඒක සංඛාරපත්‍ය ඒතකොට කියන්නේ සංඛාරපත්‍ය අවිද්‍යාව. සංඛාරපත්‍යෙන් අවිද්‍යාව නේ එක සංඛාර වටිනාකමක් කියනවා. ඒකයි කියන්නේ. සංස්කාර පිළිබඳ වටිනාකමක් හිතට ගත්තොත් ඒ වටිනාකම හිතට අරගෙන අවිද්‍යාව නැගින ආයතනය සංඛාර මුල් කරගත්ත පරිත්‍යාපාදය. ඒක සංස්කාර ආරමුණ. මේ පොදු ක්‍රමයේ අපිට කිව්වට තැනින් තැනින් ඇවිල්ලා තියෙනවා. අන්න ඒකයි. ඔය අතර 12 කොහොම යනවා. විඥානේ මුල් කරගෙනත් අවිද්‍යාව මුල් කරගෙන යනවා. දැන් විඥානය පහළ වෙච්ච වෙලාවක විඥානීය මුල් කරගෙන ඒ විඥානීය පිළිබඳ චන්ද රාගයෙන් අවිද්‍යාව හටගෙන ඒ අවිද්‍යාපත්‍ය සංඛාරක විඥානීය මුල් කරගත්ත සංඛාර හට ගන්නවා. හරි චක්‍රයක් යනවා. මේ යන මාර්ගයේ තියෙන ඕන එකක් අල්ලගෙන අන්න ඕකේ පරිත්‍යාපාද යන්න පුළුවන්. පොදු ක්‍රමයේ තමයි අවිද්‍යාවපත්‍යෙන්. ඔව් ඒක එකයි කිව්වේ මූලික අල්ලගත්තත් අවිද්‍යාව ඒ හේතුවෙන් කියන අවිද්‍යාවෙන් යන්නේ. අන්න ඒකයි. ඔය හැම එකකම අවිද්‍යාව තියෙනවා. ඒ අවිද්‍යාවෙන් පටන් ගෙන ඔය හැම එකක්ම අරමුණු කරලා ඒකෙන් අවිද්‍යාව ආරම්භ වෙලා අර චක්‍ර පටන් ගන්නවා. මේ විඥානපත්‍ය නාම රූපං. නාම රූපපත්‍ය විද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර කියලා ඒකෙත් එකක් යනවා. සංඛාර වලට වටිනාකමක් තියනවා කියලා ඉතින් ඊපස්සේ එතනින් පටන් ගන්න. නාම රූප වලට වටිනාකමක් තියෙනවා කියලා අදහසකට එතනින් පටන් ගන්න. නාම රූපපත්‍ය සලආයතන. සලආයතනපත්‍ය විද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන ආයිත් එකක් යනවා. ඇත්තම විදියට වෙන්නේ අපේ වතුරේ ඕක නේද? ඔව්. දැන් අර අවිද්‍යාවපත්‍ය සංඛාරා කියලා අපි කිව්වට ඔය චක්‍රේ කිව්වට සිද්ධ වෙන්නේ අරකයි. අරක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ඇස කන දිවනාස ආයතන. දැන් ආයතය මුල් කරගෙන එකපාර බලා ඉන්නවා. එතන අවිද්‍යාව නැගිලා පටන් ගන්නවා චක්‍රයක්. ඒක චක්‍රයක්. කන මුල් කරගෙන තියා කියන්නේ. ඒකේ අවිද්‍යාව එහෙම එකක් යනවා. ඒ සලආයතනපත්‍ය අවිද්‍යාව කියන්නේ පටන් ගන්න. දැන් ඒ ස්පර්ශයක් ලබනවා. ස්පර්ශයේ මුල් කරගෙන අවධානය යොමු වෙනවා එතෙන්ද. හරිසෝ ස්පර්ශයක්. ඒක මුල් කරගෙන ආවින අවිද්‍යාවපත්‍ය සංඛාර කියලා ඒකේ චක්‍රය. ඉතින් එකකින් ගත්තොත් සලආයතන කරගෙන එකක් ගියා වගේ වෙන්නේ. ඒ වගේම තව ක්‍රමෙදී යනවා ඔක්කොටම. ඊළඟ වින්දනයක් ඇති වෙනවා. ආස්වාදයක් මත ආස්වාදයට වටිනාකමක් දීලා. ඒ විරෝධ චක්‍රය පටන් ගෙන යනවා. ඒක වේදනාපත්‍ය අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන එහෙමත් එකක් යනවා. මේ කියන මේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප ඔක්කොටම හතරක් බැරි පුළුවන්. ඔව් වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර කියලා එහෙමත් එකක් යනවා. තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය අවිද්‍යාව විද්‍යාපත්‍ය සංඛාර කියලා එහෙමත් එකක් යනවා. ඔය විදිහට යනවා දිගට. ඒ කෙලවරක් නැහැ. මහා සාගරය කිව්වේ ඒකයි. දැන් මේකට බහින්න බෑ කෙලවන්නේ. ඇතුලේ තව එකක් තියෙනවා. ඒක ඇතුලේ තව එකක් තියෙනවා. ඒක ඇතුලේ තව එකක් තියෙනවා. ඒ වගේ ගැඹුරට යනවා. ගැඹුරු. අපිට මේ මාර්ගය වඩනකොට මේ අර ගැඹුරට යන්න ඕනේ. එච්චර අවශ්‍ය නැහැ. අපිට මේ දැනෙන කියන අවබෝධය කියන හරියට. ඒක හොඳටම ඇති. න්‍යාය ධර්මයෙන් දැනගන්න විතරයි ඕනේ. ඒකයි. ඒ ඔය විදිහට බලනකොට පරිත්‍යාපාදී ඔකට ලියන්න ගිහිල්ලා විද්දෝගත හමුදුරෝ මහ සාගරේ හතරම ගුණාවගුණාලු. විලාහිට ඊට පස්සේ ඒක ලියන්නේ නැතුව මේ පෙළපමණක් නොලැසෙන්න. පෙළපමණක් ලියා තියනවා කියන තමයි විදිය ලියා තියෙන්නේ. දැන් විභංග ප්‍රකරණේ පරිත්‍යාපාදී විභංගේ ලියුවේ එහෙමයි. උත්තර ලියලා නැහැ. තෝරලා නැහැ. මොනවා. ටික පෙළ ඉස්සර ලියා තියෙනවා. ඔය ලියන්න බෑ කියලා. ඒක නිසා තමයි තාමත් ඉතුරුලා තින්නේ ඒකේ. ඒ විදිහට තියෙන්නේ ඒකේ නෑ නෑ කපනවා. නැත්තම් වෙනස් වෙනවා. ඔව්. අර තමන්ගේ අදහස එකතු වෙලා නැහැ. අන්න ඒකයි. එකක්වත් කියන්න දෙයක් නෑ. දන්නේ නෑ මොකද තිබුණේ මෙහෙම කියලා ලිව්වා. ඒක එහෙමම තවත් තියෙනවා. දැන් ඒක වලාගෙන අපිට තේරෙනවා මේක මෙහෙම එකක් කියලා. ඒකයි වැඩි. ඔව් මතක හිටින්නේ නෑ කෙනෙකුට. මොකද න්‍යාය ධර්මයේ තේරෙන්නේ නැත්නම් මතක හිටින්නේ නෑ. ඒකයි. අපේ හැමෝටම දැන් අපි මේ මාර්ගේ වඩාගෙන යනකොට දැන් මේක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කියනවනේ. ඔව්. දැන් මේ අනිත්‍ය දකින්න පුළුවන් අපිට එක එක ආකාරයෙන්. ඔව්. මේක මඩක් වගේ දකින්නවා. ඔව්. උලක් වගේ දකින්නවා. 40 ආකාරයෙන් මොකද දකින්න. විවිධ ක්‍රමෙත් මේ විවිධ ක්‍රමයෙන් තුලින් දැකීමෙන් අපි කරන්නේ අර තියෙන වටිනාකම අඩු කරන එකමයි. අපි ඒ කොයි හරි ක්‍රමයකින් මෙන්න මේ
මේ වටිනාකම අඩු කරන මාර්ගෙම තමයි යන්න ඕනේ. ඒ කියන්නේ කවුරු කරත් වටිනාකම අඩු වෙන එකයි මාර්ගය වෙනවා කියන්නේ. වටිනාකම අඩු වෙන එක තමයි මාර්ගය වෙනවා. ඒ වටිනාකම අඩු වෙන්නේ හේතු. ඵලෙ නෙමෙයි. ඵලෙ වටිනාකම අපාය ගතියට කවුරුවත් යන්නේ නැහැ. රිරන්නේ හැම වෙලේම. බල්ලෙක් වෙන්න කැමති නැහැ නේ කවුරුවත්. ඌරෙක් වෙන්න කැමති නැහැ නේ. ඒ ප්‍රතිඵලෙට හින ලකුණු දෙන්නේ. ඒකයි තියලා හරියන්නේ. ඌරා වෙන හේතුවක් තියෙනවා. මේ හේතුව වල කැමැත්ත නැති වුණොත් තමයි ඵලෙ නැති වෙන්නේ. වටිනාකම මේ හේතුව දැකලා ඒ හේතුවේ වටිනාකම තමයි අඩු කරගෙන අන්න ඒකයි. ඔව්. ඒක කොයි විදිහින් හරි අඩු කරන ක්‍රමයක් දැක්කම අන්න ඒ හේතුවේ තියෙන වටිනාකම ඒ කියන්නේ ඒක න්‍යාය ධර්මයට අනුකූලව මේ අතීත අනාගත වර්තමාන තුන් කල්ලි වෙනත් නොවන්නා වූ ධර්මතාවයන්ගේ සම්බන්ධයෙන් ඒක කිලිටක් වෙන එක. ඒක පිළිල ලක්ෂණේ දකින්න ඕනේ. ඒක භයානක ලක්ෂණේ දකින්න ඕනේ. ඒතර එහෙම අසාර ලක්ෂණේ දකින්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වේ ඕකයි. පිළිල ලක්ෂණේ තමයි අනිත්‍ය ලක්ෂණේ. භයානක ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ. අසාර ලක්ෂණේ අනිත්‍ය අනාත්ම ලක්ෂණේ. ඔය ලක්ෂණ තුන දැකලා ඒ තුනම තමයි මේ රහු වෙන්නේ. ඒක න්‍යාය ධර්මයක්. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තුන් කාලේ ওই ධර්මතාවය වෙනස් වෙන්නේ. ඒ නිසා ඕකමයි නියමයි. ওই නියමයේ තුලින් දකින්න ඕනේ. එතකොට තමයි සියලු සංඛාර දකින්නේ. දැන් සියලු සංඛාරයෙන් දුක්ඛ සංඛාරයේ දුකව කවුරුත් දන්නේ. නෝ කාටත් මේ සුඛ කියන එකක් තියෙනවනේ. ඕකත් ඒ උඩට දාන්නයි බැරි. එහෙමයි. අරම දැක්කේ නැත්නම් ඒක උඩට බැරි. අන්න ඒකයි. ඒතර වේදනා චෛතසිකයෙන් බලන්න ගියෝ කිසි දවසක සුඛ වශයෙන් පේනවා මිසක් සුඛ දුක්ඛ කරන්න බෑ. ඒක නිසාම තමයි අපි හඳුනේ හේතුව අන්න ඒක. වටිනාකම අඩු කරන්නේ. ඔව්. අපි ඵලයේ හැටියට සුඛය දැක්කොත් දැන් හේතුව සුඛයිනේ. එහෙමයි. සුඛයක් මුල් කරගෙන තමයි මේ දුක් ඵලයට වැටෙන්නේ. ඒක සුඛ හේතුව නිසා. ඒක දුක්ඛයි කිව්වට හරියන්නේ. නිකන්. ඒක ප්‍රඥා ධෛර්යයෙන් බලන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාව වැඩෙන්නේ. අන්න ඒකයි. ප්‍රඥා චෛතසිකයෙන් බලන්නේ මේ පෙළෙන එක තුල නේද මේක තියෙන්නේ කියලා. මේ පෙළෙන එකක් නේද මේ පෙන්නගෙන ඉන්නේ කියන එක අන්න දකින්න. ඒකයි. දැන් ඕකට කියනවා ගොයන් කණ්ඩ කුඹරට බහිනවා. ගොයන් කරනවා අයිතිකාරය අල්ලා ගන්නවා. අල්ලන්නේ මොකද තලනවා හොලට. ගාලා පන්නපුවා මූ මතක තියෙනකන් ඉන්නේ. ගොයන් රහ නැති වෙලා නෙමෙයි. ගොයන් කණ්ඩ බයයි දැන්. දැන් උට එකක් මත වෙනවා. ඒක ගහපු එක මතක් වෙනවා. ගොයන් කණ්ඩ ගිහිල්ලා. පෙලෙනවා. පෙලිච්ච එක මතක් වෙනවා. එන ඒක මතක් වුණාට පස්සේ ගොයන් කණ්ඩ බය වෙනවා. මොකද ගොයන් කණ්ඩ වැස්සොත් ගුටි කණ්ඩ වෙනවා කියලා. ඒ ගුටි කාපු එක මතක් කියලා රිදිච්ච එක මතක් කියලා එක්ක එන්නේ නැහැ. එහෙම නැත්නම් ගොයන් කණ්ඩ ගියොත් ගුටි කණ්ඩ වෙන හිඳා එන්නේ නැහැ. අනික. ඉතින් ඒ හරකා වහින්නේ නැති හැටි. ඊට පස්සේ බලපුවා මෝටරව තේරෙනවා නම් එහෙම. ගොයන් කරනට වැඩිය හොඳ ගුටි කකා ගොයන් කරනට වැඩිය තලකොළ ගන්න එක කියලා. උගේ හිතෙන්නේ නැහැ. කවදාහරි උඩ ගුටිය මතක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ අපිටත් මේ ලෝකේ තියෙන ওই දුක මතක් වෙන්න ඕනේ. දුක මතක් වෙනකොට අර සැප වශයෙන් තියෙන ගොයන් ගන්න එක සැපයිනේ උඩ. ඒ වගේ මේ සුඛ වේදනා කියලා එකක් තියෙනවා. අන්නේ සුඛ වේදනා කියන එක අපි දකින්න ඕනේ මහා භයානකයි. මේ නිසා තමයි පෙලෙන්න වෙන්නේ. මේ නිසා තමයි සියලු බයට ගොදුරු වෙන්නේ. මේ නිසා තමයි අසහනත්වයට ගොදුරු වෙලා ඉන්නේ. ඒතර මේ සුඛ වේදනා මොකද වටින්නේ? නොවටිනා දෙයක් ලෝකයට මුලාවටපත් කරගෙන අමාරුයි දානවා. ඉතින් ඕක දකින්න ඕනේ. අර දුකට හේතුව සුඛයෙන්ම නැගෙනවා කියන එක දැක්ක හැටියට තියෙනවා මේ සුඛේ ඒතකොට දැක්කම සැප කියන්නේ දුක වශයෙන්. දුක කියන්නේ උල් වශයෙන් දකින්න. උපේක්ෂා වේදනා පිළීම වශයෙන් දකින්න අනිච්ච වශයෙන්. පිළීම තුලින්ම උපේක්ෂා වේදනාව ඇති අර දුකේ හේතුව සැපේ හැටියට දකින්න. අන්න ඒකයි. සැප හේතුවෙන් තමයි දුකට තමයි වැටෙන්නේ කියන එක. එතකොට තමයි දකින්න සැපට ඇලුනොත් තමයි ඒක කියන්නේ කන්නන් මෙන් විස අඹ බල රිස්සේ කියන්නේ. ඒක විස අඹයක් තියෙනවා. කෑවොත් මැරෙන මරණය තමයි දුක. හැබැයි රහයි. දැන් ඔබ දන්නගෙන දැන් පැණි රහ තියෙන විස ගොඩේනේ. එහෙමයි. ඔබ දැක්කර පස්සේ පැණි රහත් විස ගොඩට දානවා. දැන් හිටපන් ගොඩේ පැණි රහ කවන්න කිව්වොත් එහෙම. මෙන්න මට වහ කවනවා කියලා කෑ ගහනවා. දැන් විස අඹයක් අරගෙන ඒක විස වත්පැන් බඳුනත් උගර උපමා කරලා තියෙනවා. මත්පැන් බඳුනට වස දාපු එකක් තියෙනවා. දැන් ඒතර මත්පැන් කියන එක ප්‍රිය කරන එක න හරි ප්‍රියයි. සුවඳක් තියෙනවා. රහක් තියෙනවා. ඉතින් කියනවා මේ මත්පැන් බඳුන ප්‍රියයි. සුවඳයි. වීපක් කියනවා. කෙනෙකුට මත්පැන් බඳුන කිසි කෙනෙකුට. එයා හරි කැමැත්තෙන් බොන්න හදනවා. හැබැයි ඔකේ වහදාලා තියෙන්නේ. විවතුන මරණයෝ මන්නේ තමයි දුකට වැටෙනවා. ඇත්ත වශයෙන්ම යට අවංකව විශ්වාස කරන වහදාලාමයි කියලා. ඒතර මේක වහන්නේ. ඇයි නෑ මත්පැන් වීපක්. දැන් කියනවා. දැන් මූට මත්පැන් බොමල්ලා කිව්වොත් එහෙම මොකද කියන්නේ?
මෙන්න මට වහ බොනෝ කියලා කෑල්ලා. මොන්නේ මට මත්පැන් බොනෝ කියන්නේ නැහැ. ඒ වර්ණ මත්පැන්මයි. ඒන මත්පැන් වහ බවටපත් වුණා. මොකක් නිසාද? වහ පළවෙනි වුණා මත්පැන් වල ආස්වාදයේ දෙවෙනි වුණා. දෙවෙනි වෙච්ච ගම වහ කියන එකයි දැන දුන්නේ. දැනදිලා මේ වහ වඳුරක් වුණා. දැන් මත්පැන් වඳුර කියන වචනේ වා කියන්නේ. අන්න ඒ වගේ රස බඳුන කියලා අපි කියනවා. රස බඳුන විස බඳුන කියනවා අනිත් සැරේ. ඒ වගේ අපිත් මොකද කරන්නේ? සැප බඳුනක් කියලා හිතාගෙන ඉන්න එක. ඒක දුක් වලට දා දුක් බඳුනක් කියන තත්ත්වෙට ගත්තා සියලු සංකාර දුකයි කියන එක අහු වෙනවා. මේ දුක කියන එක කොහොමද ඇති වෙන්නේ කියන එක ගැන කල්පනා කරනවා. අන්න ඒකයි. ඒ කල්පනා කිරීම තුරම තමයි මේක දකින්නේ. අන්න ඒකයි. ඒක තමයි එකකින් අයින් වෙන්නේ. අන්න ඒක තමයි සැප කියන එක දුක කියන ප්‍රඥාවෙන් දකින්නේ. සැප කියන එක දුක කියන වේදනා චෛතසිකයෙන් දකින්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒකයි. අර හැම වෙලාවෙම මේ මාර්ගේ වඩනකොට වෙන්නේ අර හේතුව අර විදියට දැක්කම ඒක දිගින් දිගට වැඩි වෙන්නේ. අන්න ඒකයි. ඉතින් එතකොට තමයි වටිනවා ඒක බයි. වටිනාකම බහැර යන එක තමයි ආර්ය මාර්ගය වෙනවා කියන්නේ. ඒ කියන්නේ වටිනා කියන්නේ සැපයි කියන එකේ වටිනාකම. හොඳ වටින සාරදී වටිනා සාරත්වයේ තියනවා කියන එක. සංසාරයි කියන්නේ අවිද්‍යාවේ නිගමනය. සාරයි කියන කතාව. සාරයි. සංසාර. ඔව් සාරයි කියන අදහස නිසාමයි කාර වෙන්නේ. අවිද්‍යාවපච්ච සංඛාරා කිව්වේ ඒකයි. අවිද්‍යාව තියෙන බව දැනගන්නේ මේ සංකීර්ණ මේ සියලු එකතු. මේ ලෝකයේ සාරයි කියන නිගමනය කරනවා. ඊට පස්සේ කාර කරනවා ඒ. ඒතර කාර්ය කරනවා ඒක කළා. ඒක තමයි අවිද්‍යාවපච්ච සංඛාරා කියන්නේ. දිව්‍ය තලවල දේවතාවෝ වැරදි කාම සේවනය කරන්නේ නැද්ද? වැරදි කාම සේවනය කරන දෙවියන්ට නීත්‍යානුකූල විරිදක් නැහැ. ඔව්. වැරද්දක් කියලා කියන්නේ විදියක් නැහැ. අන්න ඒකයි. දැන් අපි හිතමුකෝ බල්ලෙකුට බැල්ලියෙකුට බල්ලෝ 10 දෙනෙක් ගියා. වැරදි කාම සේවනයක් නැහැ. මොකද හේතුව හිමි කරගත්ත අය ඉන්නේ මේ සම්මත කරගත්ත ලෝකෙ විතරයි. සම්මතිය කියන එකත් පවට බලපෑමක්. අන්නේ බලපෑමක් ඇති කරන එකක් ඒක. සම්මතියක් කරගත්තට පස්සේ සාමූහිකව සමගී කරගත්ත කතාවකට සම්මත වෙන්න පිළිලා. ඒ සම්මත කැඩීමේ පාපයෙන් තමයි කාම මිත්‍යාචාරය. මේ සම්මත කැඩීමේ පාප වෙන්නේ අපි හඳුන්නේ අනිකට කීම අසාධාරණේ කෙලීම වෙන්නේ ඒ තුරනේ. අන්න ඒකයි. ඒ වීම තුර. ඔව්. දැන් අර දැන් ඉස්ලාම් ධර්මයේ කියනවානේ කාන්තාව 7 දෙනෙක් විවාහ වෙන්න පුළුවන් කියලා. ඔව්. නමුත් අනිසාගම් වල කවදාවත් එහෙම කියන්නේ නැහැ. ඔව්. නමුත් අර ඉස්ලාම් ධර්මයේ අදහන කෙනා ඒක පිළිගන්නවා. පිළිගන්නවා. ඒ වීම තුල එයා පීඩාවකට ලක් වෙන්නේ වෙන්නේ. අසාධාරණයක් වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. දැන් ඒ කාන්තාවන් තව එක්කෙනෙක් ගෙනාවා කියලා කී ප්‍රශ්නයක්. එයා දන්නවා. එහෙමයි. එහෙම එකක් තියෙනවා. ඒක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. අනිත් කෙනෙක් කරා නම් මහා පිළීමක්. ලොකු පිළීමක්. මොකද එක්කෙනාට එක්කෙනාගේ සම්මත කරලා තිබ්බනම්. ඇයි එහෙම කැඩුවේ එහෙම පුළුවන්ද කියලා ඒක ප්‍රශ්න මතුවෙනවා. ඒකයි කාරණේ. දැන් ස්වාමීන් වහන්සේ අර පංචසික ඔව්. මේ බුදු ගුණ කියලා ගාථා කීයක්ද කියලා අර එක දේවතාවයකට කැමති වෙලා ඔව් දේවතාවියකට ඒ දේවතාවිය තවත් කෙනෙක්ට හිමි කෙනෙක්. ඔව්. එක රැයකට හරි එක මොහොතකට හරි ආස්වාදයක් විඳින්න ඕනේ කියන බලාපොරොත්තු සහිතයි. කෙනෙකුට හිමිකමක් නැහැ. අධිකාරියෙක් හිටියේ නැහැ. ඒ තැනැත්ති මෙහෙමයි. ලස්සන දෙවකලා දැක්කා මේ සපන්දරිද. දැකලා ඉවරලා හිටියා මෙයයි ගුණ වර්ණනා කළා. ගුණ වර්ණනා කළාට මෙයා ගලන් කරත්තේ නැහැ මේ පිරිමින්ගේ හැටි මෙහෙමයි. පිරිමි ලස්සන කාන්තාවක් දැක්කම බොරුවට ගුණ වර්ණනා කරලා හිටියා ඒ කාන්තාවගෙන් ආස්වාදයක් ලබනවා. පිරිමි කියන જાතිය මහා නරක જાතියක් කියලා ඒ කාන්තාව එහෙම අදහස කරලා තිබුණා දෙවගෙන. ඒතර මොකද කරන්නේ මෙයා කියන්න පටන් ගත්තා. මෙහෙම මෙච්චර ලස්සන දෙවගණක් මේ යම් කිසි හිමි මවෙක් කැන්නා. ඒ මව කොච්චර වාසනාවන්තද? වාසනාව දුත් මේ උතමාවන්ත. මේ පියේ කැන්න පියා කොච්චර වාසනාවන්තද කියකේ මව්පිය ගුණ වෙනවා. ඒතර දෙවගණ කල්පනා කරා ඇත්තට මට කවුද අම්මා තාත්තා ඉන්නේ? ඕපාරිය පහල වුණේ. ඒ මගේ මව්පිය කවුද කියලා. බලනකොට දිවසින් දැක්කා. මම මෙතෙන්ට පහල්නේ බුදුරජාණන් වහන්සේට වැඳලා පුදලා ගරු සත්කාර කරලා ඒ පිණි. එහෙනම් මට ඉන්නේ එකම මවත් එකම පියත් බුදු පියාණන් වහන්සේ. අමාමෑණියන් වහන්සේ.
එතන මේ ගුණ ගයන්නේ මවාමෑණියන් වහන්සේගෙන්. කියලා ඒ පැත්තේ බැලුවා එතකොට. සිත ප්‍රසාදයක් ඇති වුණා මට මෙච්චර යහපතක් කරලා දුන්න උත්තමයන් වහන්සේගේ ගුණ ගයනවා නම් එයා එක්කලා විදියට කවන්නේ නැහැ කියලා. එහෙමයි ආවේ. ඉතලා හිටන් ඊට පස්සේ මොකද ආයිත් අර විසිරියේ ගුණ දේවගෙන ගුණ වයින් පටන් ගත්තා ඒ සම්බන්ධ වුණ ගම. ඊවල මේක හරි කවඩියේ මේක මේ තමන්ගේ වැඩේ කරගන්න කියලා ආයිත් මං ගැන වයින්නවා. මේ ගුණ කියනවා කියලා දාලා යන්න කියලා. එහෙම එකක් ඒ තියෙන්නේ නේද? කෙනෙක්ගේ සම්බන්ධයක් නෑ. දැන් කෙනෙක්ගේ සම්බන්ධ තිබුණා වුණත් ඒකෙත් ක්‍රමයක් තියෙනවා. ඒ සම්බන්ධ දැන් මේ අර මේ එක්කෙනාට පොරොන්දු වෙන ක්‍රමයක් තියෙනවා. දැන් වතුරට අත දාලා මේ අපි දෙන්න මේ වතුරට වතුර වාගේ එක ඔයාට මම ඔයා ඔය ආදි වශයෙන් ජීවත් වෙමු. මෙහෙම පොරොන්දුවක් කියන එකක් තියෙනවා. මල් මාලාවක් කරට දාලා ඒ විදිහට දෙන්නට මාරු කර ගන්නවා. ඔයාට මම ඔයා කියලා. අන්න එහෙම ගත්ත පොරොන්දුවක් තමයි අර කියන තත්ත්වෙටපත් වෙන්නේ. ඒතකොට දැන් මේ එක්කෙනෙක් ස්ත්‍රීන් 7 දෙනෙක් කියනවා ඒක 7 දෙනෙක් එක යනවා. ඊ යන වෙලාවේ අර පොරොන්දුව දෙන්නේ. එක්කෙනෙකුට සීමා කරලා. ඒකයි වෙන්නේ. ඒව සීමා කරලා දුන්නොත් පොරොන්දුව කරුව තමයි අර අහුවෙන්නේ. දැන් සමහර වෙලාවේ ඒ කාර්ය දැන් ඔය මේ මගමානවක ස්ත්‍රීන් 4 දෙනෙක් හිටියා. මේ ලෝකේ ඉන්නකොට. මේ 4 දෙනාට කා මිත්‍යාචාරය ඒකාන්තයෙන් වෙනවන්නේ නැත්නම් එක්කෙනෙකුට පොරොන්දු දිලා තිබුණා. මේ 4 දෙනාම එක්කලා 3 දෙනෙකුත් එක්කලා මේ මගමානවක තාවදිත දිවි ලෝකෙ බලන බෝසතන් වහන්සේ. මේ 3 දෙනෙක් දේවා කරන් හැටියට. එක්කෙනෙක් මේ කෙකිනියක් වුණා. ඒක එයා කරගත්ත පව් වලට. එයා පින් කරන්නේ නැතුව ස්වාමියාගේ මට අතයි තියෙන්නේ. මම නොකරට කමලේ ස්වාමියාගේ මට එනවා. එයා නීතියක් හිතා හිටියා. මම පින් කරන්න යන්නේ නැහැ කියලා. ඊට වැරදි වැඩ කරේ හිටියා. කන කෙකිනියක් කියලා වුණා කරගත්ත පාපි. ඒක කතාවක් තියෙනවා. සම්මති කියන එක තුල ඔව්. දැන් ඔය දැන් අර ඉස්සරකට උදාහරණයක් දැන් අර මුස්ලිම් ආගමේ කියනවා අත්දෙනින් අසාධුවකින් කතාවේ. ඔව්. දැන් ඒ වගේම සම්මත හදාගෙන තියෙනවා මේගොල්ලෝ දැන් මේ සතු මරන්න. දැන් අන්න ඒකෙදි වෙන මෙහෙම දෙයක් තියෙනවා. ඒකද කොහොමද වෙනස් සත්තු මැරීමේදී අපි සම්මත කරගත්තත් නැතත් ඒක සත්ව හිංසාව සතාට කරදරයක්. ඒ සතායි කායික කරදරයක්. ඒ ඇති කරන්නේ. කායික කරදරයක් හදන එකයි සම්මත කරගත්ත සම්මත වශයෙන් එහෙම කායික නොවන කරදරයක් කන්න එකයි දෙක. ආයි කියන්නේ ගොඩ වෙලාවට මේ සැප මුල් කරගෙන අන්න යන සම්මතේ ඒක වෙන්නේ නැහැ. ඒගොල්ලන්ටම කරදරයක් නැහැ. අන්න ඒක. අරක එක පැත්තක් තලා තලා පෙළලා එකක් වෙනවා. අන්න ඒකයි. හිංසාවට ලක්වීමක් වෙන්නේ නැහැ. දැන් හොරකමත් ඒ වගේනේ. එහෙමයි. අන්සතු වස්තුවක් විය යුතුයි. එහෙමයි. අන්සතු වස්තුවක් කියන සම්මතය. එහෙමයි. සම්මතය. සම්මතය නම් අන්සතු වස්තුවක් නෑ ලෝකේ. ඒ සම්මතිය නිසා සම්මතයේ හොරෙන් කැඩුවොත් ඒක හොරකමට අහු වෙනවා. ඒක හොරකම කියන එක අපි හදාගත්ත එකක්. හැදෙන්නේ නැහැ නිකන්. සම්මත කරගත්තේ නැති ලෝකේ මොන හොරකම් කරන්න බෑ. කාටවත් අයිති නෑනේ. ඉතින් අයිති නැති ලෝකේ සම්මත කරගන්න. දැන් මහා සම්මත කියන්නේ. මහා සම්මත රජුලුවන් තමයි රජ කෙනෙක්ගේ මාධ්‍යයෙන් පත් කරගන්නවා. පත් වෙන සම්මත කරගන්නවා. රජුලුවන් නියම වැදීලා ඔක්කොම සම්මත කරගෙන නීති රීති හදාගෙන එක එක නම් සම්මත කරගන්නවා. මේක මෙයාට මේ කැල්ල මෙයාට නංගුවන් වති. ඒ සම්මත කරගත්ත කියලා આવොත් අන්න අහු වෙනවා. එහෙමයි හොරකම අහු වෙන්නේ. ඒකත් අර සම්මත නීතියක් නිසා ගැටෙන එක. ඒකත් අර සම්මත මේක කියන්නේ දැන් ඒක තුල ඒ සම්මතය තුල තව කෙනෙක් කෙලෙන්න ගන්න. අන්න ඒකයි. ඒ පිළීමට ලක්. ඔව්. දැන් අර වගේ අවස්ථාවකදී අර අනිත් අවස්ථාවේදී කවුරක්වත් කෙලීමට ලක් වෙන්නේ නැහැ. නැත්නම් ඒගොල්ලෝ ඒ තුල සම්බන්ධ අන්න ඒකයි කියන්නේ. පිළිෙන්න විදිහක් නැහැ කෙනෙක්. කවුරු මොකද ලෝක නීතියක් හදලා නැහැ. අතනදී සත්‍ය හිංසාවේදී සතා පෙළෙනවා. සතා පිළිෙන්නේ. ඒකයි. එතකොට හොරගම් කරපුවාම පිළිෙන්නේ නීතියක් තිබිච්ච නිසා. ඒතර කාම මිත්‍යාචාරය කිව්වත් ඒ වගේ. දැන් සුරා ආදිය ගත්තාම ඒ වගේ. සුරාවේදී සුරාව වරදක් වෙන්නේ කෙනෙක් පිළීම. කෙනෙක් පිළීම. ඔව් එතකොට ඒක වරදක් වෙන්නේ. මේ සුරාවේ වරදත් ඒ වගේ. සූදුවෙන් කෙනෙක් පිළෙනවා. දුරාචාරයෙන්ු කෙනෙක් පිළෙනවා. එන්නේ හැමයි. දැන් බොරු කියලා හැවටුවොත් පිළෙනවා. කෙනෙක්. කේලම් කියලා බිදෙවුවොත් පිළෙනවා. පරසවද සැඩබාටපත් කරලා පිළෙනවා. කොල්ලාටපත් කරලා මුලාවටපත් කරලා අනේ මට මෙච්චර කාලයක් ඉච්ච අපරාධයක් කියලා පස්සේ පිළෙන්න වෙනවා. පිළීම සම්බන්ධයි. කොහේයි පිළෙනවා නම් ඒ පිළෙන්න සකස් කිරීම පව්. ඒකයි වෙන්නේ. පිළෙන්න සකස් කරන එක තමයි පව් වෙන්නේ. පව් වෙන්නේ.
මහු අනිත් පැත්ත දෙපැත්ත ඔව් දෙපැත්තේ කවුරු හරි එලෙන්න සමත් වෙන එක. එහෙම නෙපි ආස්වාදයේ කියන එක මේ භව කමන්න හේතු වෙනවා භව සංකාර යටට යන හේතු වෙනවා. අන්න ඒක කාම සංකාර වලට ඒක හේතු වෙනවා කාම ලෝකපතිය සෝනස් දැන් උපසම්පදා ඔව් භික්ෂූන් පෝය කරද්දී ඇයි මේ වතුරෙන් වට වෙච්ච තැනකට වෙලා කරන්නේ? ඒක සාමාන්‍යයෙන් මෙහෙමයි ඔය විශ්වය තුල සීමා වෙන් කර ගන්නවා ඔය මේ කිරණ ශක්තිය යෝග කිරණ ශක්තියක් තියෙන සම්බන්ධයක්. ඒ කිරණ ශක්තියක් වැඩ කරන සීමාවක් තියෙනවා. ඒ සීමාව වෙන් කළා වටරාවමක් තියාගන්නේ මොකද මේ මායිමක් වෙන් කිරීමක් කරන්න ඕනේ. වතුරෙන් විතරක් නෙමෙයි. ඒක මායින් සීමා කිරීමක් තියෙනවා. ඒ මායින් සීමා කිරීමක් කරන්නේ මේ අර මේ සංඝයා උදෙසා සංඝ සම්මතයක් ඇති කරන්න ඕනේ මේ සංඝ කර්මයක් කරන්න. ඒ සංඝ කර්මය කරන්නේ සංඝ සම්මතයක් තුල. ඔය බුදුරන් වහන්සේ සංඝ කර්ම සංඝයාට දුන්නා විතර. සංඝයාගෙන් පිටායට දුන්නේ නැහැ. ඒතර පිට ලෝකයේ අනිකයට පොදුයි. පොදු ලෝකයක සංඝ කර්මයක් විහිදෙන ශක්තිය විහිදෙන පොදු ලෝකේ. ආයක වළක්වන්න තමයි. ඒක වළක්වන්නයි මේ සංඝයාට සීමාවක් වනවන්නේ ඒකට. හැබැයි සංඝයාගේ සීමාව තුල පිරිමි සතෙක්වත් ගෑනු සතෙක්වත් ඉන්න බෑ. කුඩා සතු සුද්ධ ජීවීන් ඇරෙන්න මේ බල්ලෙක්වත් තියාගන්න බෑ. ඒ තරම් එක අයින් කරලා තියෙන්නේ. සංඝකමට කැරලා. ඒ සංඝයා විතරයි සාමාන්‍ය භික්ෂුවක්වත් තියන්නේ. පරාතිව. ඔක්කොම අයින් කරනවා. ඒ සංඝ කර්මයේ සංඝයා විතරමයි එකතු කරගන්නේ. ඒක සංඝයාටම හීමා වෙච්ච මේ ගුණයක් ඒකේ තියෙන්නේ. ඒ ගුණය විහිදුවන්න බෑ අනික අයට. ඒකයි කාරණා. සීමා මාර්ගයක් ඒක උදවුකමක් සීමාව කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වතුරෙන් සීමා කරන එක. ඒක තියෙනවා මේ ගල් පිහිටවල සීමා කරන එක. ඒකත් ගන්න පුළුවන්. ගල් පිහිටලා තියෙන සංඝ කර්මයක් වශයෙන්ම කරන්න ඕනේ. සෝනස් පෝය නොකරන කියලා වෙලාවට ඔව් සාමාන්‍ය මිනිස්සුන්ට ඕක බලන්න පුළුවන් දැක්කද කියලා? එහෙම පුළුවන්. පොය කරනකට සම්මත කරලා කරන්න. සම්මත කරලා. ඔව් පොය සීමා සම්මත කරනවා. ඒ තුල. සම්මත කරලා ඒ ඔක්කොම අහලා පහන් දැල්ලුවාද, ජලය ගෙනාවද, ඔක්කොම කටයුතු සම්පූර්ණද? ඔයගෙන් වත් තියෙන ප්‍රශ්න අහන්න. අහලා ඔක්කොම කරලා දැන් එනවා මේ පොය සීමාව සම්මත කරනවා අපේ පොය කිරීමට කියලා සම්මත කරලා තමයි පටන් ගන්න. කවුරුත් ඉන්නවද? ඉස්ත්‍රියෙන් ඉන්නවද? සත්තු ඉන්නවද? ඔක්කොම අහනවා. මේ හැම එකක්ම සුද්ධ කරලා තමයි පටන් ගන්න. බැරි වෙලා හරි හැංගිලා හරි හිටියොත් පොය කැතද? එහෙම එකක් තියෙනවා. එහෙමත් එකක් තියෙනවා ඒක. සතෙක් හැරි. අතේ කරි හැංගිලා හිටියොත් බල්ලෙක්ගේ ඔය බුඩියයි දිනුත් වැඩි හරියන්නේ නැහැ. ආයි කරන්න ඕනේ. සෝනස් ඒක මේ කොච්චර කාල සීමාවකට වතාවක්ද කරන්න ඕනේ? ඒක දැන් පොයෙන් පොයේද? පෝයෙන් පෝයෙන්. ඔව්. ඒක දැන් පෝයවල් ප්‍රධාන පෝයවල් හතරද නැත්නම් හතර පොයේට පුළුවන්. ප්‍රධාන පොයේ 15ක. 15. ඒක විශේෂයි. ඔන්න අනිත් පොයක් මාසේ මේ පොයක් ගත්ත හැකි. අටවකක් ගන්න පුළුවන් ඒවට ගන්න පොඩි මේ කුඩා වැඩ කරන්නේ. දැන් හතර පාරාජික විතරක් දෙසනවා. ඒ වගේ. මට එක්මන්ට කරන්න පුළුවන් නම් සුද්ධභාවය වෙන මේක ඔව්. දැන් පුදෙනෙක් කරන්නේ හතර පාරාජික දෙසන එක. ඒ කුඩා ශික්ෂා දෙසන එක කොහොම අඩුයි කරන්නේ. ඒක කරන්නෙම නැතුව වගේ. දැන් නම් කරන්නේම නෑ මං හිතන්නේ. කරන්න බෑ ඉතින් බොරුවට කරනවා මිස. කරන්න බෑ. ඔව්. අපිට අවසර